අයිබෝන් දීපති. පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරා අපසු උසස් පෙළ 12 වසර කෘෂි විද්‍යාව විෂය නිර්දේශයට අදාළව 6 වන නිපුණතාවේ ජල සම්පාදනය පිළිබඳ නිපුණතා මට්ටම් 1 සහ 2. අද දිනේදී අපි බලාපොරොත්තු වෙනවා එම නිපුණතාවයේම ඉදිරි 3 වෙනි නිපුණතාවයේ මට්ටම වන ජල සම්පාදනයේ ආශ්‍රිතව සිදු කරන ගණනය කිරීම ගැන කතා කරන්න. එහෙනම් අපි මේ නිපුණතා මට්ටමේදී ජල සම්පාදන කාර්යක්ෂම කිරීම සඳහා අදාළ ගණනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමකට යෙදෙමු. අපි බලමු ජල සම්පාදනය කියන එක කොහොමද අපි අර්ථ දක්වන්නේ කියලා. ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ ජල සම්පාදනයේ අර්ථ දක්වලා තියෙනවා. භෝගයක ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවන විට කෘතිමව ජලය සැපීම අපි කියනවා ජල සම්පාදනය කියලා. එහෙනම් භෝග වගාවට ජලය ලැබෙන්නේ සාමාන්‍ය වර්ෂාපතනයෙන්. නමුත් වර්ෂාපතනයේ අඩු කාලවලදී වැසි අඩු කාලවලදී ප්‍රමාණවත් ජලය භෝගයට ලැබෙන්නේ. එවැනි අවස්ථාවකදී අපි කරන්නේ කෘතිමව භෝගයට ජලය සපයනවා. මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ජල සම්පාදනය කියලා. අපි බලමු ඇයි මේ ජල සම්පාදනය සිදු කරන්නේ. ජලය සැපීමේ අරමුණු මොනවද කියලා අපි ඊළඟට බලමු. හරි. අපි ගමු පළවෙනි අරමුණ තමයි බිම් සැකසීම පහසු කරවීම. අපි දන්නවා වියලි කාල සීමාවක අපි බිම් සකස් කරන්නට ගියොත් පස ගොඩක් තදයි. ඒ නිසා බිම් සැකසීමට අපි උත්සාහ කරාට නියමාකාරයෙන් අපිට බිම් සකසන්න බෑ. නමුත් අපි වර්ෂා කාලයක් ගත්තොත් අපි දන්නවා හොඳින් බිම් සැකසීම කරන්න පුළුවන්. හොඳින් බිම පෙරලෙනවා, කැට පොඩි කරනවා. මෙන්න මේ බිම් සැකසීමේ ක්‍රියාභාගයන් නිසි ආකාරයෙන් අපිට කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපිට වර්ෂාපතනයේ නැති කාල සීමාවක බිම් සැකසීමට අවශ්‍ය නම් අපිට ජල සම්පාදනය කරලා තමයි මේ බිම් සැකසීමේ ක්‍රියාවලිය කරන්න වෙන්නේ. එහෙනම් බිම් සැකසීම සඳහා ප්‍රමාණවත් ජලය වගා ක්ෂේත්‍රයේ පැවතිය යුතුයි. බලමු තවත් අරමුණ. භෝගවල ප්‍රශස්ත වර්ධනය සඳහා අපි දන්නවා භෝගයක් හොඳින් වර්ධනය වෙන්න නම් පසින් ප්‍රමාණවත් ජලය සැපිය යුතුයි. භෝගයට පසින් ජලය අවශෝෂණය කරනවා. ඒත් එක්කම අවශෝෂණය කරන පෝෂක ශාකයේ විවිධ කොටස් කරා ගමන් කරනවා. ඒ වගේම මේ ජලයේ ප්‍රභා සංශ්ලේෂණය වගේ ක්‍රියාවලි සඳහා දායක වෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයන් ශාකයේ විනාශ කොටස් කරා ගෙන යන්න දායක වෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා මාධ්‍ය සපයනවා. මේ වගේ කාර්යයන් රාශියක් ජලය මගින් ශාකයක ඉටු වෙනවා. එහෙනම් ඒ ජලය ශාකයට ලබාගත හැකි වෙන්නේ පස්සේ. එහෙනම් ජල සම්පාදනයේ මගින් ඒ ශාකයට අවශ්‍ය වෙන නියම ජල ප්‍රමාණය ලබා ගන්න අපි පසට ඒ ජලය සපයනවා. ඒ මගින් භෝගයට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව උදා වෙනවා. තුන්වෙනි අරමුණ බීජ ප්‍රරෝහණය සඳහා අපි තවාණක් දානවා. තවාණට බීජ අතුරනවා. අතුරලා ඒ බීජ ටික හැමම තියෙන්න තිබ්බොත් අපිට දකින්න බෑ ඒ බීජ පැලවෙලා පැල ලබා ගන්න හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි තවාණට බීජ දාලා අපි නිසියාකාරයෙන් මල් බාල්දියකින් හෝ වෙනත් ක්‍රමයකින් ජලය යෙදීමක් කරනවා. ඒ ජලය යෙදීම නිසා බීජයේ ප්‍රරෝහණයට අවශ්‍ය ජල ප්‍රමාණය බීජයට ලැබෙනවා. ඒ ලැබෙනකොට බීජයේ පරිවෘත්තීය ක්‍රියාවලි ක්‍රියාත්මක වෙලා බීජයේ ප්‍රරෝහණය වෙනවා. එහෙනම් පසේ තියෙන බීජ ප්‍රරෝහණය වෙලා අලුත් පැලයක් නිපද වෙන්නත් පසට තෙතමනය අවශ්‍යයි. ඒ නිසා ඒ බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය අපි ජල සම්පාදනයේ මගින් ලබා දීමේ හැකියාව පවතිනවා. වල් පැලෑටි පාලනය. කුඹුරු ගොවිතැනේදී ඔයාලා දැකලා ඇති. කුඹුරේ ගොයම් පැල ටිකක් ලොකු නේ කාලෙට. කුඹුරේ වක්කට බැඳලා ජලය එක්රැස් වෙන්න තියෙනවා. ඒ එක්රැස් වෙන්න තිබුණාම පස ජලයෙන් වැසී පවතින නිසා පසේ තියෙන බීජ ප්‍රරෝහණය වෙලා වල් පැලෑටි පැලවීමක් වෙන්නේ. එහෙනම් අපට පේනවා කුඹුරේ ජලයේ එක්රැස් වෙලා තියෙන විදිහට ඒ වල් පැලෑටි පාලනය වීමක් වෙනවා. එහෙනම් වල් පැලෑටි පාලනය කිරීම සඳහාත් අපට මේ ජල සම්පාදනය වැදගත් වෙනවා.
ශාක පෝෂක යෙදීම. ඒ කියන්නේ පොහොර යොදනවා අපි වගාවට. අපි වියලි කාල සීමාවක පසට පොහොර යොදනවා. යොදලා බලාගෙන ඉන්නවා ශාකයේ මේවා අවශෝෂණය කරනකම්. හැබැයි අපිට කවදාකවත් දකින්න බෑ ශාකයේ සාරවත් වර්ධනයක්. හේතුව ශාකයට පෝෂක අවශෝෂණය වෙලා නැහැ. මොකද්ද හේතුව? අපි ශාකයට එහෙම නැත්නම් අපේ වගාවට පොහොර යොදලා ඒ පොහොර අවශෝෂණය වෙන්න නම් ඒ පොහොර දිය වෙන්න ඕන. ඒ දිය වෙලා පසේ තියෙන ජලයට එහෙම නැත්නම් අපි ඒකට කියනවා පාංශු ද්‍රාවණය කියලා. පාංශු ද්‍රාවණයට මේ පෝෂක ලැබෙන්න ඕන. ඒ විදිහට පාංශු ද්‍රාවණයට පෝෂක ලැබුණොත් තමයි ඒ පාංශු ද්‍රාවණයෙන් කැටායන හෝමාරුව හරහා ශාකයට පෝෂක අවශෝෂණය වෙන්නේ. එහෙමනම් යොදන පොහොර ද්‍රාව්‍ය තත්වයටපත් වෙලා පාංශු ද්‍රාවණයට ලැබිලා ශාකයට අවශෝෂණය වෙන්න නම් පසේ ප්‍රමාණවත් ජලය තියෙන්න ඕන. එහෙමනම් අපි පොහොර යෙදීමෙන් පස්සේ අපි ජල සම්පාදනය කරලා ප්‍රමාණවත්ව ජලය සපයනවා. ඒ මගින් ශාකයට පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙනවා. පලිබෝධ පාලනය. ආයෙත් අපි ගමු කුඹුරු ගොවිතැන. කුඹුරේ වතුර බැඳලා තියෙනවා නම් වෙල්මීයා හෝ වෙනත් කෘන්තකීන් ඒ වගේම සමහර කෘමීන් කුඹුර තුලට එන්න විදියක් නැහැ. එන්න අවකාශයක් නැහැ. එහෙනම් එයාලගෙන් සිදුවන හානිය අපට වළක්වා ගන්න පුළුවන්. එහෙනම් මේ පලිබෝධ පාලනයේදීනොත් අපට ජල සම්පාදනය වැදගත් වෙනවා. පසේ ලවණතාවයේ ඉවත් කිරීම. අපි සාකච්ඡා කරලා තියෙනවා මීට ඉහතදී. තුන්වෙනි නිපුණතාවයේ යටතේ පසේ ලවණතාවයේ ඉවත් කිරීම සම්බන්ධව. එතෙන්දී අපි ක්‍රම තුනක් ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් පසකින් ලවණතාවය ඉවත් කරනවා. එකක් තමයි මතු පිට පස්තරය සූරා ඉවත් කිරීම. දෙවෙනි එක ලවණ ශරණය කිරීම. තුන්වෙනි එක ලවණ සෝදා හැරීම. මේ ක්‍රියාවලි තුනෙන් දෙකකටම ජලය අවශ්‍යයි. ලවණ සෝදා හැරීම කියලා අපි එතනදී කිව්වා වගා ක්ෂේත්‍රයේ ජලය ක්‍රැස් කරලා තියලා ඒ ජලයේ පසේ තියෙන ලවණ ටික දිය වෙන්න හැරලා ඒ ලවණ දිය වුණු ජලය ටික වගා ක්ෂේත්‍රයෙන් ඉවත් කරලා දාන්න. එතකොට පසේ තිබ්බ ලවණතාවය යම් මට්ටමකට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලවණ ශරණය කිරීමේදී අර වගේම වගා ක්ෂේත්‍රයේ ජලය බැඳලා තියෙනවා. ඒක ක්‍රැස් කරලා තියෙනවා. පස තුලට ජලය කාන්දු වෙන්න සලස්වනවා. එතකොට පසේ තියෙන ලවණ මේ කාන්දු වෙන ජලයේ දිය වෙනවා. ඒ ලවණ ශරණය වීමට ලක් වෙනවා. එහෙනම් අන්න පසේ ලවණතාවය අඩු වෙනවා. එහෙනම් ජල සම්පාදනයේ තවත් අරමුණක් පසේ තියෙන ලවණතාවය අඩු කර ගැනීම. එහෙනම් අපි ජල සම්පාදනයේ අරමුණු ගැන සාකච්ඡා කරමු. අපි ඊළඟට දැනගන්න ඕනේ භෝගයකට කොච්චර ප්‍රමාණයක් ජලය යොදන්න ඕනේද? ඒකට අපිට යම් යම් ගණනය කිරීම සිද්ධ වෙනවා. අපි උදාහරණයක් ගමු. අපේ ගෙවත්තේ අපි මොනවා හරි භෝගයක් හදලා තියෙනවා නම් ඔයාලා සිහියට ගන්න මොන අවස්ථාවේදීද ජලය යොදන්නේ? එහෙම නැත්නම් මල් පෝච්චි ටිකක් අපි හදලා තියෙනවා අපේ මිදුලේ. ඒකට ජලය යොදන්නේ කොයි අවස්ථාවේද? හුඟක් වෙලාවට සමහර පුරුද්දක් වශයෙන් හවස් කාලේදී ජලය දාන. සමහර වෙලාවට මේ පැල මැලවීමට ලක් වුණාම තමයි ජලය යොදන්නේ. ඒ සුදුසු නිර්ණායකයක්ද කියලා තමයි අපි මෙතනදී බලන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් ජලයේ යෙදිය යුත්තේ ශාකයට පසෙන් ජලයේ අවශෝෂණය කිරීමේ වේගය අඩු වෙනවත් එක්කම ඒ ජලය නිසියාකාරයෙන් පසෙන් ලබා ගන්න අපි සලස්වන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? ශාකයේ වර්ධනය හීන වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතනදී ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කිරීම හා සම්බන්ධවයි කතා කරන්න යන්නේ. මේ ජල සම්පාදන අවශ්‍යතාවය අපි කරුණු දෙකක් යටතේ කතා කරනවා. එකක් තමයි සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය. දෙවෙනි එක දල ජල සම්පාදන අවශ්‍යතාවය. අපි එක එකක් ගැන සවිස්තරව සාකච්ඡා කරමු. සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය අපට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ. යම් පසක් සලකන ලද අවස්ථාවක සිට ක්ෂේත්‍ර ධාරිතාවයේ දක්වා ගෙන ඒමට සැපිය යුතු ජල ප්‍රමාණය උසක් ලෙස ප්‍රකාශ කිරීම අපි කියනවා සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා. අපි ඒක තව ටිකක් සරලව තේරුම් ගමු. පසකට ජලය යොදපුවාම ඒ පස තෙත් වෙනවා. ඒ තෙතමනේ වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී ප්‍රශස්තම තෙතමන මට්ටමට එනවා. අපි ඒක හඳුන්වනවා ක්ෂේත්‍ර ධාරිතාවය කියලා.
ක්ෂේත්‍ර ධාරිතාවේදී භෝගයකට වර්ධනය වෙන්න ප්‍රශස්තම තෙතමනේ තමයි පවතින්නේ. ඒ තෙතමනේ ඒ ආකාරයෙන් පවත්වා ගන්න අපට බෑ. හේතුව වාෂ්පීකරණයට ලක් වෙනවා. භෝගයේ ජලය අවශෝෂණය කරනවා. ගැඹුරු වැස්සීමට ලක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. මේ නිසා පසෙන් ජලය ඉවත් වෙන්න ජලය පසෙන් ඉවත් වෙලා පස වියලිලා යනවා. එහෙමනම් පස යම්කිසි වියලි තත්වයකට පත් වෙනකොට ඒ අවස්ථාවේදී පසේ යම්කිසි තෙතමන ප්‍රමාණයක් තියෙනවා. ඒ තෙතමන ප්‍රමාණයේ සිට එම පස ක්ෂේත්‍රාර්ථාවේ දක්වා ගෙනීමට යොදන්න ඕනේ ජලයේ ප්‍රමාණය උසක් ලෙස ප්‍රකාශ කිරීම අපි කියනවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය. මේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කිරීම සඳහා ඔයාලට ස්ක්‍රීන් එකේ පේන මේ සමීකරණය පාවිච්චි කරන්නත් පුළුවන්. මේක තරමක් වැඩි දියුණු කරලා තව සමීකරණයක් හදලා තියෙනවා. අපි මේ සමීකරණ දෙකම සාකච්ඡා කරමු. උදාහරණයක් විදිහට මෙන්න මේ සමීකරණය මෙවර උසස් පෙළ 2020 උසස් පෙළ විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට ඉදිරිපත් කරලා තිබුණා. ඒ නිසා මේ ගණනය කිරීම ඉතා සරල ගණනය කිරීම ඒවා ඔයාලා කරන්න දැනගන්න ඕන. හරි. බලමු මේ සමීකරණය ගැන අවධානය යොමු කරලා. එහෙනම් මෙතනදී අපි පෙන්눔 කරනවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය IN කියන සංකේතයෙන් ඊළඟට FCW කියන සංකේතයෙන් නිරූපණය කරනවා ක්ෂේත්‍ර ධාරිතාවේදී පවතින ජල ප්‍රතිශතය. WIW කියන සංකේතයෙන් නිරූපණය කරනවා ජල සම්පාදනය කරන විට පසේ පවතින ජල ප්‍රමාණය. එහෙනම් FCW කියලා කියන්නේ ක්ෂේත්‍ර ධාරිතාවේදී පසේ පවතින ජල ප්‍රමාණය. WIW කියලා කියන්නේ ජලයේ සපේන අවස්ථාවේදී පසේ පවතින ජල ප්‍රමාණය. එහෙනම් ඒ ජල ප්‍රමාණයන්ගේ වෙනස තමයි අපි මෙතනදී සැලකිල්ලට ගන්න. ඊළඟට රෝ කියන සංකේතයෙන් නිරූපණය කරන්නේ පසේ ඝනත්වය. එහෙනම් එතනදී අපි ගන්නේ දෘශ්‍ය ඝනත්වය. හැබැයි ඒකක ගැටලුව විසඳා ගන්න දෘශ්‍ය ඝනත්වයේ අගය විතරයි අපි ගන්නෙ ඒකක රහිතව. ඒකක රහිතව අගය විතරක් අපි ආදේශ කරනවා. ඒකට අපි කියනවා විශිෂ්ට ගුරුත්වය කියලා. ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියන අගය තමයි අපි විශිෂ්ට ගුරුත්වයේ විදියට පාවිච්චි කරන්නේ. එහෙනම් අපි දෘශ්‍ය ඝනත්වය අගය ලෙස ගන්නවා. ඒකම තමයි අපි විශිෂ්ට ගුරුත්වය කියලා කියන්නේ. ඊට පස්සේ D කියන සංකේතයෙන් නිරූපණය වෙනවා මූල පද්ධති කලාපයේ ගැඹුර. එහෙනම් මෙන්න මේ දත්තයන් ටික අපි දන්නවා නම් අපිට පුළුවන් යම් කිසි ගණනය කිරීමක් කරලා කොච්චර ජල ප්‍රමාණයක් අපිට භෝගයට යොදන්න ඕනේද කියලා බලන්න. අපි එහෙනම් ශුද්ධ ජල සම්පාදනයේ ගණනය කරන්නේ කොහොමද කියලා මේ සමීකරණයෙන් අපි ඉගෙන ගත්තා. එහෙනම් අපි බලමු උදාහරණයක්. අපි හිතමු ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ ගණනය කරන්න කියනවා කිසියම් ක්ෂේත්‍රයකට. අපිට දීලා තියෙනවා දත්තයන් කිහිපයක්. අපි හිතමු වගා කරලා තියෙන භෝගයේ මූල පද්ධතිය සෙන්ටිමීටර 10ක් ගැඹුරුයි. සෙන්ටිමීටර 10ක් ගැඹුරින් යුත් වගාවක් අපි යොදලා තියෙනවා ක්ෂේත්‍රේ. මේ පසේ දෘශ්‍ය ඝනත්වය අපි හිතමු ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1.5යි කියලා. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1.5යි පසේ ඝනත්වය. ඊට පස්සේ ක්ෂේත්‍ර ධාරිතාවේදී ජල ප්‍රතිශතය අපි හිතමු 40යි කියලා. 40යි. අපි ජලයේ යොදන අවස්ථාවේදී තෙතමනේ අඩු වෙනවා කියලා හිතමු අපි 30 දක්වා. එහෙනම් ජලයේ යොදන අවස්ථාවේදී තෙතමන ප්‍රතිශතය 30යි. එහෙනම් අපි මෙන්න මේ දත්තයන් ටික ආදේශය කරලා හිටන් මේ වගාවට කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍යයිද කියලා බලමු. එහෙනම් අපි දන්නවා සමීකරණය ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය සමානයි FCW ඍණ WIW බෙදීම ප්‍රතිශතයක් නිසා C න් බෙදනවා අපි වැඩි කිරීම රෝ වැඩි කිරීම D. එහෙනම් මේ දීලා තියෙන දත්තයන් ටික අපි මෙතෙන් ආදේශ කරමු. ක්ෂේත්‍ර ධාරිතාවේදී ජල ප්‍රතිශතය 40යි. ඊට පස්සේ ජලයේ යොදන අවස්ථාවේදී ජල ප්‍රතිශතය 30යි. ප්‍රතිශතයක් නිසා අපි C න් බෙදනවා. ඊට පස්සේ රෝ දෘශ්‍ය ඝනත්වය 1.5යි.
වැඩි කිරීම D කියන්නේ සෙන්ටිමීටර 10යි. දෘශ්‍ය ඝනත්වය අපි ආදේශ කිරීමේදී ඒකක රහිතවයි ආදේශ කරන්න ඕනේ. මොකද නැත්නම් අපිට ඒකක පිළිබඳ ගැටලුවක් එනවා. එහෙනම් අපි මේ සමීකරණය සුළු කරොත් අපිට ලැබෙනවා 10 බෙදීම 100 ගුණ කිරීම 1.5 ගුණ කිරීම 10 ඒකකයේ ඉතුරු වෙලා තියෙන්නේ සෙන්ටිමීටර පමණ. එහෙනම් අපිට මේක සුළු කරන්න පුළුවන්. කැපිලා යනවා. මේකට මේක කැපිලා යනවා. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ 1.5ක් විතරයි. එහෙනම් අපි සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය 1.5යි කියලා නිගමනයකට එන්න. එහෙනම් අපිට පුළුවන් මෙවැනි ජල සම්පාදන අවශ්‍යතාවයේ ගණනය කිරීමේදී මෙවැනි සමීකරණයක් පාවිච්චි කරන්න. අපි යන් ඊළඟ සමීකරණයට. ඊළඟ සමීකරණය තරමක් අර සමීකරණයට වඩා සංකීර්ණයි. ඔයාලට පේනවා එතනදී පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. NIR කියලා කියන්නේ මෙතනදී සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය සෙන්ටිමීටර වලින්. FCW කියන අර වගේම ඡේදධාරිතාවයේ ජල ප්‍රමාණය. හැබැයි ඒකෙන් අඩු කරන්නේ ස්ථිර මැලවීමේ අංකයේදී පවතින ජල ප්‍රමාණය. ඊට පස්සේ රෝ B කියලා කියනවා දෘශ්‍ය ඝනත්වය. එතනත් අර වගේමයි ඒකක රහිතව තමයි අපි ආදේශ කරන්න ඕනේ. සිම්පල් D වලින් දැක්වෙනවා මූල කලාපයේ ගැඹුර. ඊට පස්සේ DL කියලා කියනවා ඌනතා මට්ටම. අර වගේම මේ සමීකරණයටත් මේ දත්ත ටික ආදේශ කරොත් අපිට පුළුවන් සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න. එහෙනම් අපිට පළමු සමීකරණය වෙන්න පුළුවන් මේ සමීකරණය වෙන්න පුළුවන් අපිට යොදා ගන්න පුළුවන් සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කිරීම සඳහා. මෙතනදී අපිට අලුත් වචනයක් හම්බෙලා තියෙනවා ඌනිත මට්ටම කියලා. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි පස වියලෙනකොට ඡේදධාරිතාවයට අපි ජල සම්පාදනයේදී ගෙනල්ලා පස වියලෙන්න හරිනවා. වියලෙන්න හරිලා යම්කිසි තෙතමන තත්වයකට අඩු වුණාට පස්සේ තමයි අපි ජලය සපයන්නේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඡේදධාරිතාවේ පවතින ජල ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ලබාගත හැකි ජල ප්‍රමාණයෙන් 50% දක්වා ක්ෂේත්‍රයේ ජල ප්‍රමාණය අඩු වෙනකොට නැවත ජල සම්පාදනය අපි සිද්ධ කරනවා. එහෙනම් අපි මෙතෙන්දී DL විදිහට ගන්න පුළුවන් අන්නේ ප්‍රතිශතය කොච්චරද අපි මේ ලබාගත හැකි ජල ප්‍රමාණයෙන් කොච්චර ප්‍රතිශතයක් දක්වා අඩු වෙනකන් බලාගෙන ඉන්නවද කියන එක තමයි මෙතෙන්දී මේ ඌනිත මට්ටම කියලා අදහස් කරන්නේ. හරි. එහෙනම් සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා කියන්නේ භෝගයට අවශ්‍ය නියම ජල ප්‍රමාණය. භෝගයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය තමයි එතනදී දක්වන්නේ. ඊට පස්සේ අපි බලමු දල ජල සම්පාදන අවශ්‍යතාවය කියන්නේ මොකක්ද? අපි දන්නවා වගා ක්ෂේත්‍රයට ජලය යොදනකොට ඒ සියලුම ජලය භෝගයට ප්‍රයෝජනයට ගන්න බෑ. කොටසක් අපතේ යනවා. හානි වෙනවා. සමහරට වාෂ්පීකරණය වෙන්න පුළුවන්, සමහරට අපදාවයට ලක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ගැඹුරු වැසීමට ලක් වීම වෙන්න පුළුවන්. එහෙනම් භෝගයට ප්‍රයෝජනවත් වන ජල ප්‍රමාණය තමයි සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය මගින් ගණනය කරන්නේ. ඒ ජල ප්‍රමාණය භෝගයට ලබා දෙන්න යනකොට අමතර ජල ප්‍රමාණයකුත් අපි යෙදිය යුතුයි භෝගයේ නියම ජල ප්‍රමාණය භෝගයට ලබා දීම සඳහා. හරි. එහෙනම් අපි දල ජල සම්පාදන අවශ්‍යතාවය මෙන්න මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. දල ජල සම්පාදන අවශ්‍යතාවයේ යනු සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ සපුරාලීමේදී හානිවන ජල ප්‍රමාණයද ඇතුළුව වගා ක්ෂේත්‍රයට සැපිය යුතු මුළු ජල ප්‍රමාණයයි. එහෙනම් අපිට ඒක සරලව මේ විදිහට දක්වන්න පුළුවන්. දල ජල සම්පාදන අවශ්‍යතාවය සමානයි සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය එකතු කිරීම හානිවන ජල ප්‍රමාණය. එහෙනම් සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරලා ඒ ජල සම්පාදන අවශ්‍යතාවය ලබා දීමේදී හානිවන ජල ප්‍රමාණය අපි දන්නවා නම් මේ දෙකේ එකතු අපි සලකනවා දල ජල සම්පාදන අවශ්‍යතාවයේ විදිහට. අපි නම් උදාහරණයක් බලමු. සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 18ක් අවශ්‍යයිලු භෝගයට ජල ප්‍රමාණය සුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය. මේ සෙන්ටිමීටර 18ක ජල ප්‍රමාණයක් සපයන්න යනකොට සෙන්ටිමීටර 6ක ජල ප්‍රමාණයක් අපතේ යනවා. හානිවන ජල ප්‍රමාණය එහෙනම් සෙන්ටිමීටර 6යි. එහෙනම් අපි යෙදිය යුතු මුළු ජල ප්‍රමාණය තමයි
දල ජල සම්පාදන අවශ්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් දල ජල සම්පාදන අවශ්‍යතාවය 18ට 6ක් එකතු කරපුවාම අපට පිළිතුර විදියට ලැබෙනවා සෙන්ටිමීටර 24ක ජල ප්‍රමාණයක් අපි සැපිය යුතුයි වගා ක්ෂේත්‍රය. එහෙනම් ඇත්තටම භෝගයේ අවශ්‍ය ජල ප්‍රමාණයත් ඒ වගේම එම ජල ප්‍රමාණයේ භෝගයට ලබා දීමේදී අපතේ යන ජල ප්‍රමාණයත් දෙකේ එකතු අපි සලකනවා දල ජල සම්පාදන අවශ්‍යතාවය විදිහට. එහෙනම් ප්‍රායෝගික වශයෙන් අපි ක්ෂේත්‍රයට යොදන ජල ප්‍රමාණය තමයි දල ජල සම්පාදන අවශ්‍යතාවය. ඇත්තටම භෝගයට අවශ්‍ය වන ජල ප්‍රමාණය තමයි අපි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා අදහස් කරන්නේ. මේ දල ජල සම්පාදන අවශ්‍යතාවය අපිට තවත් ආකාරයකට ගණනය කරන්න පුළුවන්. ජල සම්පාදන කාර්යක්ෂමතාවය ඇසුරින්. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා මේ දල ජල සම්පාදන අවශ්‍යතාවයේ ගණනය කරන ආකාරය. එහෙනම් දල ජල සම්පාදන අවශ්‍යතාවයේ සමාන වෙනවා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ බෙදීම ජල සම්පාදන කාර්යක්ෂමතාව. එහෙනම් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ ගණනය කරලා ජල සම්පාදන කාර්යක්ෂමතාවයෙන් අපි බෙදුවොත් අපිට ලබා ගන්න පුළුවන් දල ජල සම්පාදන අවශ්‍යතාවය. ඒ සඳහාත් අපි උදාහරණයක් බලමු. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ භෝගයක සෙන්ටිමීටර 30යි කියලා අපිට දීලා තියෙනවා. ජල සම්පාදන කාර්යක්ෂමතාවය 80යි කියලා දීලා තියෙනවා. එhmenan අපි ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ ඇසුරින් දල ජල සම්පාදන අවශ්‍යතාවය අපිට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එහෙනම් 40 අපි බෙදනවා 80යි. එහෙනම් පිළිතුර විදිහට අපට ලැබෙනවා සෙන්ටිමීටර 50ක ජල ප්‍රමාණයක් තමයි දල ජල සම්පාදන අවශ්‍යතාවය. එහෙමනම් අපිට පුළුවන් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය දන්නවනම් ඒ වගේම ජල සම්පාදන කාර්යක්ෂමතාවය අපි දන්නවනම් ඒ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවයේ ජල සම්පාදන කාර්යක්ෂමතාවයෙන් බෙදලා අපිට පුළුවන් ඇත්තටම ක්ෂේත්‍රයට යෙදූ ජල ප්‍රමාණය එහෙම නැත්නම් දල ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කරන්න. හරි. එහෙනම් අපි දැන් සාකච්ඡා කරා භෝගයකට අවශ්‍ය ජල ප්‍රමාණය ගණනය කරන්න. එහෙනම් අපි ඒක ආකාර දෙකකට ගණනය කරා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය සහ දල ජල සම්පාදන අවශ්‍යතාවය කියලා කොටස් දෙක. ඒ වගේම අපි දැනගන්න ඕන කොයි වෙලාවේද භෝගයට ජලය යෙදිය යුත්තේ කියලා. එහෙනම් අපි භෝගයට ජලය යෙදිය යුතු නියම කාලයත් අපි තීරණය කරන්න ඕන. එහෙනම් අපි හිතමු මෙහෙම. අපි අද භෝගයකට ජලය යොදනවා. හෙට දවසේ ඇරලා හිටන් අනිද්දාත් අපි ඒ වෙලාවටම භෝගයට ජලය යොදනවා කියලා හිතමු. එහෙනම් අපි දවස් දෙකකට පස්සේ තමයි ජලය යෙදීම කරේ. එහෙනම් අපි ජල සම්පාදන කාලාන්තරය කියන එක අර්ථ දක්වනවා මෙහෙම. එක ජල සැපයුමක සිට ඊළඟ ජල සැපයුම දක්වා පවතින කාල පරතරය අපි කියනවා ජල සම්පාදන කාලාන්තරය කියලා. එහෙනම් ජල සම්පාදන කාලාන්තරය කියන්නේ එක ජල සැපයුමක ඉඳන් ඊළඟ ජල සැපයුම අතර පවතින කාල පරාසය. හරි. ඒක අපි ගණනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ජල සම්පාදන කාලාන්තරය කියලා කියන්නේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය බෙදීම භෝගයේ ජල අවශ්‍යතාවය. භෝගයක ජල අවශ්‍යතාවය කියන්නේ මේ භෝගයට දිනකට කොච්චර ජල ප්‍රමාණයක් අවශ්‍යද කියන එක. ඒක අපි ඒකකයක් විදිහට ගත්තොත් දිනකට මිලිමීටර කීයක ජල ප්‍රමාණයක් භෝගයට අවශ්‍යයිද කියන එක තමයි අපි භෝග ජල අවශ්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා කියන්නේ අර කිසියම් තෙතමන අවස්ථාවක ඉඳන් ශේද්ධාරිතාවයට පැමිණීම දක්වා යෙදිය යුතු ජල ප්‍රමාණය. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය ඒ වගේම භෝගයට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ අගයන් දෙක ඇසුරින් අපිට පුළුවන් ගණනය කරන්න ජල සම්පාදන කාලාන්තරය කීයද කියලා. අපි බෝඩ් එකේ ලියන්න ඕනේ අපි මේ වගේ සරල උදාහරණයක් ගමු. අපි හිතමු ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය මිලිමීටර 30යි. එනම් භෝගයක් අර කිසියම් තෙතමන භෝගයක් වගා කරලා තියෙන බිමේ කිසියම් තෙතමන අවස්ථාවක ඉඳන් ශේද්ධාරිතාවයට ගෙනෙන්න මිලිමීටර 30ක ජල ප්‍රමාණයක් යොදන්න ඕන. අපි හිතමු මේ වගා ක්ෂේත්‍රයෙන් දිනකට මිලිමීටර 10ක ජල ප්‍රමාණයක් ඉවත් වෙනවා. දවසකට භෝගයේ ප්‍රයෝජනයට ගන්නවා මිලිමීටර 10ක ප්‍රමාණයක්. ඒ කියන්නේ වාෂ්පීකරණ උත්සේදනයට මේ වැය වෙනවා දිනකට මිලිමීටර 10ක්.
එහෙනම් 30ක් අපි යොදනකොට දවසකට 10ක් අයින් වෙනවා. එහෙනම් පළවෙනි දිනේ අවසාන වෙනකොට 10ක් අයින් වෙලා 20ක් ඉතුරු. දෙවන දිනේ සම්පූර්ණ වෙනකොට 10 10 දෙකක් ඉවත් වෙලා ඒ කියන්නේ 20ක් මිලිමීටර ඉවත් වෙලා තවත් 10ක් ඉතුරු. එහෙනම් අර තෙතමන අවස්ථාවට එද්දීන් දවස් 3ක් ගත වෙනවා. ඒ කියන්නේ දවසකට මිලිමීටර 10 බැගින් දවස් 3ක් ගත වෙද්දීන් අන්න අර යොදපු ජල ප්‍රමාණය ඉවර. එහෙනම් අන්න නැවත අපි වගා ක්ෂේත්‍රයට ජලය යොදන්න ඕනේ. එහෙනම් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් එකවර ඉදුවා මිලිමීටර 30ක් දවසකට මිලිමීටර 10 ගානේ ඉවත් වුණා. දවස් 3කදී අර යොදපු ජලය ඉවත් වෙලා ගිහින් ඉවරයි. එහෙනම් තුන්වෙනි දවසේ අවසානයේ නැවත අපි ජලයේ එහෙනම් ජල සම්පාදන කාලාන්තරය දින 3යි කියලා අපිට ගණනය කරන්න පුළුවන්. එහෙනම් භෝගයක ජල අවශ්‍යතාවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් භෝගයේ දිනක වාෂ්පීකරණ උත්සේදනයයි. එහෙනම් අපි කියනවා ETC එහෙම නැත්නම් මේ සංකේතයෙන් නිරූපණය කරන්නේ evapotranspiration කියන එක. භෝගයෙන් දිනකට ජලය වාෂ්පීකරණ උත්සේදනයට කොපමණ ප්‍රමාණයක් ලක් වෙනවද කියන එක තමයි මෙතනින් පැහැදිලි කිරීම කරන්නේ. එතකොට ගොවියෙක් ගත්තොත් ගොවියට බෑ මෙවැනි ගණනය කිරීම කරන්න. එයාට ක්ෂේත්‍රයේදී තමයි මේක දැනගන්න වෙන්නේ. ක්ෂේත්‍රයට ගිහිල්ලා භෝගය දිහා බලලා පස දිහා බලලා තමයි එයා තීරණය කරන්න ඕනේ කොයි වෙලාවේද මේ වගාවට ජලය යොදන්නේ කියලා. අපේ විද්‍යාගාර තත්ත්වය යටතේ නම් පස පරීක්ෂා කරලා පසේ තෙතමනය බලලා පසේ තෙතමනය යම්කිසි මට්ටමකට අඩු වෙනකොට ජලය දීම කරන්න පුළුවන්. ඒ මේ ජලය යොදන අවස්ථාව හඳුනා ගන්නා එක් ක්‍රමයක්. පසේ තෙතමන තත්ත්වය පරීක්ෂා කරලා ඒ අනුව ජලය යොදන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි වගා කරලා තියෙන භෝගය දිහා බලලා ඒ භෝගයේ ලක්ෂණ මැලවුම් ලක්ෂණ සැලකිල්ලට අරගෙන කිසියම් මැලවුම් ලක්ෂණයක් පෙන්වුම් කරනවා නම් ඒ අනුව ජලය යොදන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු මේකෙන් පළවෙනි ආකාරය පිළිබඳ. අපි ඉගෙනගෙන තියෙනවා පසේ ජලයේ මනින ක්‍රම කීපයක්. ආපහු 100ට නගන්න භාරමිතික ක්‍රමය. එතෙන්දී අපි පස් සාම්පලයක් ගන්නවා. ඒ පස් සාම්පලයේ තෙත් අවස්ථාවේදී බර කිරලා වියලනවා. නියත බරක් ලැබෙනකම් වියලුවට පස්සේ අපි පස් සාම්පලය නැවත බර කිරපුවාම ඒ බර දෙක අතර වෙනසෙන් අපිට පුළුවන් තෙතමන ප්‍රමාණය හොයාගන්න. ඒ ඇසුරෙන් පුළුවන් අපිට පසේ තෙතමන ප්‍රතිශතය සොයා ගන්න. දෙවෙනි ක්‍රමය තමයි ක්ෂේත්‍ර ආතතිමානය. මේ ක්ෂේත්‍ර ආතතිමානයේ ක්ෂේත්‍රයේ සවි කරලා තියෙනකොට ඒ ක්ෂේත්‍රයේ ඒ අවස්ථාවේ පවතින තෙතමනය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ජිප්සම් කුට්ටි ක්‍රමයේ තියෙනවා. ජිප්සම් කුට්ටිය ක්ෂේත්‍රයේ වලල්ලා හිට ඒ ඊට සම්බන්ධ මීටරයේ මගින් අපිට පුළුවන් පසේ තෙතමනය හඳුනා ගන්න. එහෙනම් කුමක් හෝ මෙන්න මේ වගේ ක්‍රමයකින් අපිට පුළුවන් පසේ තෙතමනය හඳුනා ගන්න. අපි තීරණය කරනවා මෙන්න මේ තෙතමනයටපත් වුනහම තමයි අපි ජලය යොදන්නේ. එහෙනම් අර ක්‍රමවේදයන් මගින් අපට පුළුවන් මේ කියන ක්‍රමවේදයන් මගින් පසේ තෙතමනය හඳුනා ගන්න. එහෙනම් අපිට අවශ්‍ය අවස්ථාවට තෙතමනය අඩු වෙන අවස්ථාව හඳුනාගෙන අන්න ඒ වෙලාවේ අපිට පුළුවන් වගා ක්ෂේත්‍රයට ජලය යොදන්න. මේ එක ක්‍රමයක්. හැබැයි මේක ගොවීන්ට කරන්න බැරි දෙයක්. ගොවීන්ට කරන්න පුළුවන් ක්‍රමය තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් අපි එතනදි කරන්නේ මොකද්ද? භෝගීය දර්ශකයක් විදිහට යොදා ගන්න. භෝගයේ පෙන්눔 කරන යම් යම් ලක්ෂණ අපි සැලකිල්ලට අරගෙන එතනදීන් අපි ජලයේ යෙදිය යුතු අවස්ථාව තීරණය කරනවා. හරි. ඒකේ පළවෙනි ක්‍රමය තමයි වැලි මිශ්‍ර පාති ක්‍රමය. වැලි මිශ්‍ර පාති ක්‍රමය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට. වගා ක්ෂේත්‍රයේ මීටරයක් ගැඹුර, මීටරයක් පළල, මීටරයක් දිග වලක් හරන. ඒ වලෙන් ඉවත් කරන පස් ටික ගොඩ ගහලා ඒකට වැලි 105ක් විතර කලවම් කර. කලවම් කරලා හොඳින් මිශ්‍ර කරලා ඒ වැලි මිශ්‍රිත පස් නැවත වලට එකතු කරලා වල වහලා දාන්න. ඒ වල වහලා දාපුවාම අපි දන්නවා මේ වලේ තියෙන පස්වල වැලි ප්‍රතිශතය වැඩි. වැලි වැඩි පසක ජලයේ රැඳීම අඩුයි. අපි මේ ස්ථානයේ සලකුණු කරගෙන සාමාන්‍ය විදිහට බිම් සකස් කරලා භෝගයේ හිටවමු. භෝගයේ හිටවලා ඊට පස්සේ අපි ඒ ස්ථානයේ භෝගයේ දිහා බොහොම අවධානයෙන් ඉන්නවා. ඉන්නකොට අපි දන්නවා මේ
වල තුල වැලි ප්‍රතිශතය වැඩි නිසා රැඳෙන ජල ප්‍රමාණය අඩුයි. එහෙනම් අනිත් ස්ථානවල තියෙන භෝගයට වඩා කලින් මේ භෝගය මැලවීමට ලක් වෙනවා. හේතුව ඒ පසේ ජලය රැඳීම අඩු නිසා ඉක්මනින් ඒ පස වියලෙනවා. ඒ වියලෙන අවස්ථාවේදී භෝගයට ජලය ලබා ගන්න බැරි වෙනකොට භෝගයත් වියලීමට ලක් වෙනවා. එහෙම නැත්නම් මැලවීමට ලක් වෙනවා. අන්නේ භෝගයේ මැලවීම ආරම්භ වෙන අවස්ථාව අපි හඳුනාගෙන ඒ අවස්ථාවේදී මුළු වගා ක්ෂේත්‍රයටම ජලය දීම කරන්න පුළුවන්. එහෙනම් මෙතනදී භෝගයේ ලක්ෂණ සැලකිල්ලට අරගෙන ඒ ලක්ෂණ අනුව තමයි අපි ජලය දීම කරේ. ඒ නිසා අපි කියනවා එතන භෝගය දර්ශකයක් ලෙස භාවිතා කළා කියලා. එහෙනම් මේක ප්‍රායෝගික වශයෙන් කරන්න පුළුවන් කාර්යය. අපිට පුළුවන් තව එක් ක්‍රමයක්. පැල ඝනත්වය වැඩි කරලත් අපිට පුළුවන් ජලය යෙදිය යුතු අවස්ථාව තීරණය කරන්න. එතෙන්දී වලවල් කප කපා ඉන්න අවශ්‍ය නැහැ. අපි යනවා වගා ක්ෂේත්‍රයට ලකුණු කර ගන්නවා මීටරයක් දිග මීටරයක් පළල කොටස. ඒ කොටසේ අනිත් ස්ථාන වලට වඩා වැඩි ඝනත්වයකින් පැල සිටිනවා. උදාහරණයක් විදිහට අපි හිතමු වෙනත් ස්ථානවල වර්ග මීටරයක් ඇතුළත හිටවන පැල සංඛ්‍යාව 10යි නම් අපි මේ තෝරාගත් ස්ථානයේ පැල 20ක් සිටවන. එහෙනම් අපිට පේනවා දෙගුණයක් වෙලා තියෙනවා පැල ඝනත්වය. එහෙනම් එතන පැල ඝනත්වයේ වැඩිවීම නිසා ඒ පැල මගින් ජලය අවශෝෂණය කිරීමත් වැඩි. එහෙමනම් ඒ පසෙන් ජලය ඉවත් වීම වැඩි. ජලය ඉවත් වැඩි වෙනකොට පස ඉක්මනින් වියලෙනවා. එහෙනම් ඒ පස වියලීම නිසා අන්න ඒ ස්ථානයේ හිටවලා තියෙන භෝගය මැලවීමට ලක් වෙනවා. ඒ මැලවීම ලක්ුණු පෙන්눔 කරනවත් සමගම අපට පුළුවන් වගා ක්ෂේත්‍රයටම ජලය යොදන්න. මොකද අපි ඒත් එක්කම තීරණය කරනවා එහෙනම් වගා ක්ෂේත්‍රයේ අනිත් ස්ථානවලත් දැන් ජලය ගොඩක් අඩු වෙගෙන යන්නේ. මැලවෙන්න ළඟයි. එහෙනම් අපිට පුළුවන් වගා ක්ෂේත්‍රයටම ජලය යොදන්න. එහෙනම් ප්‍රායෝගික වශයෙන් ජලයේ යෙදිය යුතු අවස්ථාව තීරණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය. අපි එහෙනම් සුද්ධ ජල සම්පාදන අවස්ථාවේ ගන්නේ කර, දල ජල සම්පාදන අවස්ථාවේ ගන්නේ කර, ඒ වගේම ජලයේ යෙදිය යුතු කාලාන්තරය ගන්නේ කර අපි අවසාන මාතෘකාවට එළඹෙනවා ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ මොන ආකාරයෙන්ද ගණනය කරන්න කියලා. ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. අපි කාර්යක්ෂමතාවය කියලා කියනවා යම්කිසි උපකරණයකට ලබා දෙන ශක්ති ප්‍රමාණය සහ ඒන් ආපසු අපි ලබා ගන්නා ශක්ති ප්‍රමාණය අතර අනුපාතයේ ප්‍රතිශතය. උදාහරණයක් විදිහට අපි ගමු විදුලි බල්බයක්. විදුලි බල්බයට විද්‍යුත් ශක්තිය අපි ලබා දෙනවා. විදුලි බල්බයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආලෝකය. එහෙනම් සපේන විද්‍යුත් ශක්ති ප්‍රමාණයෙන් ආලෝකයේ ලෙස ලැබෙන ශක්ති ප්‍රමාණයේ ප්‍රතිශතය අපි කියනවා ඒ බල්බේ කාර්යක්ෂමතාවය. අපි දන්නවා විවිධාකාරයේ බල්බ තියෙනවා. සූත්‍රිකා බල්බ තියෙනවා. ඊට පස්සේ ෆ්ලෝරසන් බල්බ් තියෙනවා. CFL බල්බ් තියෙනවා. LED බල්බ් තියෙනවා. ඔය අතරින් අපි කියනවා කාර්යක්ෂමතාවයේ වැඩිම බල්බේ තමයි LED බල්බේ. හේතුව ඒ බල්බයේ විත ලබා දෙන විද්‍යුත් ශක්තියෙන් වැඩිම ශක්ති ප්‍රමාණයක් ආලෝකයේ බවට පරිවර්තනය වෙනවා. අපි සූත්‍රිකා බල්බයක් දාලා ටික වෙලාවකින් ඒ බල්බය ඇල්ලුවොත් සමහරට අපේ අත පිච්චිලා යන්න පුළුවන්. හේතුව ඒ ලබා දෙන ශක්ති ප්‍රමාණයෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් අපතේ යනවා තාපයේ විදිහට. හරි. ඒ වගේ අපි ජල සම්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ භෝගයට සැපයූ ජල ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක් භෝගයට ප්‍රයෝජනවත් වුණාද කියන එක ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කිරීම. එහෙනම් බලන්න ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ සමානයි ශාකයේ භාවිතා කළ ජල ප්‍රමාණය බෙදීම සපේන ලද ජල ප්‍රමාණය වැඩි කිරීම 100. අපි උදාහරණයක් බලමු. වගාවකට සපේලා තියෙනවා ජල ප්‍රමාණය ලීටර 2000. ඒ 2000ක් සැපෙව්වත් භෝගයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාරයට රැඳිලා බිලා තියෙන්නේ 1600. එහෙනම් අපි 2000ක් සපයපුවාම 1600 ප්‍රයෝජනයට ගත්තා නම් ප්‍රතිශතයක් විදිහට ඒක කොච්චරද කියලා කියන එක තමයි අපි කියන්නේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය. එහෙනම් මේක සුළු කරපුවාම අපිට ලැබෙනවා 80යි කියලා. එහෙනම් අපි කතා කරනවා මෙතන ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ 80. එහෙනම් සපේන ලද ජල ප්‍රමාණයෙන් ප්‍රයෝජනවත් වූ ජල ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීම අපි කියනවා ජල සම්පාදන කාර්යක්ෂමතාවය කියලා. හරි.
අපි ඊළඟට බලමු ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ වැඩි කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපිට ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි අපේ වගාව අහිතකර දේශගුණික බලපෑම් වලට ලක්වීම අඩු කරගන්න පුළුවන්. අපි දන්නවා පාලිත තත්ත්වයටදී භෝග වගා කරන්න පුළුවන්. පොලිටනල් වෙන්න පුළුවන්, ග්‍රීන් හවුස් වෙන්න පුළුවන්, ඒ වගේම සෙවණ ගෘහ වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ අහිතකර පාරිසරික තත්ත්වයන්ගේ බලපෑම අවම කරොත් අපට පුළුවන් මේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. එහෙම නැත්නම් අපි වගා ක්ෂේත්‍රය ගත්තොත් බාහිර ක්ෂේත්‍රයේ ජලය යොදලා අපි පස වසුනකින් ආවරණය කරොත් අපිට පුළුවන් ඒ දෙතමනේ වැඩි කාලයක් පවත්වා ගන්න. ඒ කියන්නේ දේශගුණික බලපෑම් එතකොට අවමයි මේ ජල ඉවත් වෙන්න සඳහා සිදු කරන බලපෑම්. ඒ වගේම පාංශු ලක්ෂණ කළමනාකරණය කරන්න පුළුවන්. අපි මීට ඉහතද පාඩමේදී අපි කතා කරා පසේ ව්‍යුහයේ දියුණු වෙනකොට පස තුල රැඳෙන ජල ප්‍රමාණය වැඩි. පාංශු ව්‍යුහයේ දුර්වල නම් පසේ රැඳෙන ජල ප්‍රමාණය අඩුයි. එහෙනම් අපි සපේන ජල ප්‍රමාණයේ පසේ හොඳින් රැඳෙනවා නම් ඒ රැඳෙන ජලයේ භෝගයට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ ප්‍රයෝජනයට ගැනීම නිසා ජලය අපතේ යාම අඩුයි. එහෙනම් අපිට පුළුවන් පසේ ව්‍යුහයේ සවිවරතාවය වගේ තත්ත්වයන් ඒ ගුණාංග වැඩි දියුණු කරන්න අපිට හැකියාව තියෙනවා නම් කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම වගා ක්ෂේත්‍රයට ගැළපෙන භෝග වර්ග අපට තෝරලා වගා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට වැලි සහිත පසක තෙතමනේ රැඳීම ඉතාම අඩුයි. එහෙනම් අපිට වෙනි පසකට පුළුවන් වියලි බවට ඔරොත්තු දෙන්න අඩු තෙතමන තත්ත්වයක් යටතේ වැඩෙන භෝග වර්ග හඳුන්වා දෙන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා වැලි පසකට අල භෝග වර්ග වඩාත් සුදුසුයි. එහෙමනම් මඤ්ඤොක්ක වගේ භෝගයක් අපි ඒ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නොත් ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයත් අඩුයි. එහෙනම් ඒ භෝගය හොඳින් වර්ධනය වීමේ ඉඩකඩ තියෙනවා. එළවීලි ආදී කාන්දු අපි අවම කරන්න ඕනේ. අපි දන්නවා එළවීලි වලට හානි සිද්ධ වුනහම ඒ හරහා ජලය ගොඩක් අපතේ යනවා. එතකොට ජල මූලාශ්‍රයේ ඉඳන් වගා ක්ෂේත්‍රයට නිකුත් කරන ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ යනවා. එහෙනම් ඒ අපතේ යාම නිසා ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ අඩු වෙන්න පුළුවන්. එහෙනම් අපි එළවේලි නිසියාකාරයෙන් නඩත්තු කරලා අපිට පුළුවන් ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න. කාර්යක්ෂමතාවයේ වැඩි ජල සම්පාදන ක්‍රමත් අපිට පුළුවන් යොදා ගන්න භෝගයට ජලය සැපීමේදී. උදාහරණයක් විදිහට අපි කතා කරනවා විසිරි ජල සම්පාදනය, බිඳු ජල සම්පාදනය වගේ ශුද්ධ ජල සම්පාදන ක්‍රම කාර්යක්ෂමතාවයෙන් ඉතා වැඩි. එහෙනම් එවැනි ජල සම්පාදන ක්‍රම අපි පාවිච්චි කරොත් ඒ මගින් ජලය අපතේ යාම වළක්වා ගන්න පුළුවන්. ඒ මගින් කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න පුළුවන්. ජලය පිරිමසා ගත හැකි ගොවිතැන් ක්‍රම සහ වගා රටා තෝරා ගැනීම. 13 වසරේ 18 වෙනි නිපුණතාවයේ තමයි තිරසාර කෘෂි කර්මාන්ත. එතෙන්දී අපි මාතෘකා කීපයක් කතා කරනවා පරිසර හිතකාමීව ගොවිතැන් ක්‍රම මොනවද කියලා. එතෙන්දී අපි කතා කරනවා සංරක්ෂණ ගොවිතැන. ඒ වගේම බහුස්තර වගාව. මෙන්න මේ වගේ වගා ක්‍රම සහ රටා කීපයක් ගැන කතා කරනවා. එතෙන්දී අපි කතා කරනවා කොහොමද ජලය සංරක්ෂණය කරගෙන භෝග වගා කරන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙවැනි ගොවිතැන් ක්‍රම පාවිච්චි කරලා අපිට ජලය පසේ ආරක්ෂා වෙන ආකාරයට ජලය අපතේ නොයන ආකාරයට භෝග වගා කිරීම. මේ මගින් අපිට පුළුවන් ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඊළඟ අවධානය යොමු කළ යුතු කරුණ තමයි වල්පැල පාලනය. වල්පැල මගින් යම්කිසි ජල ප්‍රමාණයක් වගා ක්ෂේත්‍රයෙන් අවශෝෂණය කරනවා. ඒ අවශෝෂණය කරන ජල ප්‍රමාණය හරියට වගා ක්ෂේත්‍රයෙන් ජලය ඉවත් වුණා හා සමාන. එහෙනම් ඒ වල්පැල පාලනය කළා නම්, ඒ වල්පැල ඉවත් කළා නම්, ඒ වල්පැල මගින් අවශෝෂණය කරන ජල ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ ජලය අපිට ඉතිරි කරගන්න පුළුවන්. එහෙනම් ක්ෂේත්‍රය තුළ මනා වල්පැල පාලනයක් සිදු කළොත් අපිට පුළුවන් ජල සම්පාදන කාලාන්ත කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. උචිත තාක්ෂණයේ භාවිතා කිරීම. හරි. එතකොට වගා ක්‍රම වෙන්න පුළුවන්, ජල සම්පාදන ක්‍රම වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගා ක්ෂේත්‍රයට ගැළපෙන හොඳ භෝග වර්ග හඳුන්වා දීම වෙන්න පුළුවන්. මෙවැනි ආකාරයෙන් උචිත වඩාත් ගැළපෙන තාක්ෂණික ක්‍රමවේදයන් අපි වගා ක්ෂේත්‍රයට හඳුන්වලා දීලා මේ ජලය සැපීම ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව අපට තියෙනවා. අපි එහෙනම්
අද දිනේ සාකච්ඡා කරපු මේ නිපුතා මට්ටමේ අංශයන් වෙත නැවත අවධානය යොමු කරමු. අපි කලින්ම සාකච්ඡා කරා ජල සම්පාදනය හැඳින්වීම. ජල සම්පාදනය කියන්නේ මොකක්ද කියන එක අපි අර්ථ දැක්වුවා. අපි කිව්වා ජල සම්පාදනය කියලා කියන්නේ භෝගයකට වර්ෂාවෙන් ලැබෙන ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට කෘතිමව ජලය සැපීම. ඊට පස්සේ අපි සාකච්ඡා කරා ඇයි අපි ජලය සපයන්නේ වගා ක්ෂේත්‍රයකට. එහි අරමුණු රාශියක් තියෙනවා අපි එකින් එක සාකච්ඡා කරා. බීජ ප්‍රරෝහණයට ජලය අවශ්‍යයි. ඊට පස්සේ මනා වර්ධනයට ශාකයේ ජලය අවශ්‍යයි. ඊට පස්සේ බීජ ප්‍රරෝහණයට බිම් සැකසීමට ජලය අවශ්‍යයි. මේ වගේ අවශ්‍යතා රාශියක් ගැන කතා කරා. ඊට පස්සේ ජල සම්පාදන අවශ්‍යතාවය ගැන අපි කතා කරා. ඒ භෝගයේ නිවැරදි වර්ධනයට පසට ජලය යදලා එක්තරා තෙතමන අවස්ථාවක ඉඳන් ක්ෂේත්‍රාර්ථාවයට පස ගෙන එන්න අවශ්‍ය ජල ප්‍රමාණයක් කියව භෝගයේ ජල සම්පාදන අවශ්‍යතාවය කියලා. ඒක අපි ගණනය කරන හැටි කතා කරා ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය සහ දල ජල සම්පාදන අවශ්‍යතාවය වශයෙන්. ඊළඟට අපි ජල සම්පාදන කාලාන්තරය තීරණය කරන ක්‍රම ගැන කතා කරා. ජල සම්පාදන කාලාන්තරය කියලා කිව්ව අපි එක් ජල සැපයුමක ඉඳන් ඊළඟ ජල සැපයුමට පවතින කාල පරාසය. ඒක අපි ගණනය කිරීමක් මගින් හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රායෝගිකව හොයා ගන්නත් පුළුවන්. ඒ ක්‍රමවේදයන් ගැන අපි සාකච්ඡා කරා. ඊට පස්සේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? ඒ ගණනය කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. ජල සම්පාදන කාර්යක්ෂමතාවය කියලා කිව්ව අපි භෝගයට යෙදූ ජල ප්‍රමාණයෙන් භෝගයට ප්‍රයෝජනවත් වූ ජල ප්‍රමාණයේ ප්‍රතිශතයක් විදිහට දැක්වීම. එහෙනම් ඒක ගණනය කරන ආකාරයත් අපි සාකච්ඡා කරා. අවසානයේ මේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය කොහොමද වැඩි කරන්නේ කියලා අපි සාකච්ඡා කරා. එතෙන්දී අපි කිව්වා විවිධ ක්‍රියාකාරකම් හරහා අපට මේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඔයාලා සිල් දෙනාට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ නිපුණතා මට්ටම සම්බන්ධයෙන් මම සකස් කරලා තියෙනවා සුළු අභ්‍යාස කීපයක්. අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්න සඳහා උත්තර හොයන්න උත්සාහ කරමු. බහුවර්ණ ප්‍රශ්නයක් තියෙන්නේ පළවෙනිවට කෘෂිකර්මාන්තයේ සඳහා ජල සම්පාදනයේ වැදගත් වන ආකාර කීපයක් පහත දැක්වේ. එhmenan ජලය සම්පාදනය කිරීමේ වැදගත්කම් කීපයක් අපට පෙන්눔 කරනවා මේ ප්‍රකාශ මගින්. පළවෙනි එක තමයි බිම් සැකසීම පහසු කරවීමට. අපි දන්නවා පසේ තෙතමනය හොඳින් පවතිනවා නම් ඒ භූමියේ බිම් සකස් කිරීම වඩාත් පහසුයි. භූමිය වියලීමට ලක් වෙලා තියෙනවා නම් ඒ භූමියේ බිම් සකස් කිරීම ඉතා අපහසුයි. එහෙමනම් බිම් සැකසීම සඳහා අපට ජල සම්පාදනයේ වැදගත්. දෙවනි වගන්තිය බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය ලබා දීම. ක්ෂේත්‍රයට ජලය යොදලා හේතුවෙන් පස්සේ ක්ෂේත්‍රයේ තියෙන ජලය බීජයට ප්‍රයෝජනයට අරගෙන අවශෝෂණය කරලා බීජ ප්‍රරෝහණය වෙනවා. එහෙනම් බීජ ප්‍රරෝහණය සඳහා ජලය අවශ්‍යයි. උදාහරණයක් විදිහට අපි ගමු වීගොවිතනේ තියෙනවා ආකාර දෙකකට බීජ ක්ෂේත්‍රය තුල වැපිරීම. එකක් තමයි මඩ ක්‍රමයට වැපිරීම. අනිත් එක කැකුලන් ක්‍රමයට වැපිරීම. මඩ ක්‍රමයට වපුරද්දී ක්ෂේත්‍රයේ මඩ කරලා පැල කරපු බීජ තමයි අපි ක්ෂේත්‍රයට යොදන්නේ. හැබැයි කැකුලන් ක්‍රමේදී ක්ෂේත්‍රයේ වියලි අවස්ථාවේ බිම සකස් කරලා ඒත් එක්කම බීජ යොදනවා. බීජ පැලවෙන්නේ කවදා හරි වර්ෂාපතනයක් ලැබුණට පස්සේ. එහෙනම් ඒ වර්ෂාවෙන් ප්‍රමාණවත් ජලය ලැබෙනවා. ඒ ජලය ලැබිලා බීජ ප්‍රරෝහණය වෙලා අන්න එදාට බීජය වගාවක් බවට පත් වෙනවා. එහෙමනම් අපිට පස තුල බීජ ප්‍රරෝහණය සිද්ධ වෙන්න නම් ප්‍රමාණවත් තෙතමනයක් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ජල සම්පාදනය වැදගත් වෙනවා. වල් පැලෑටි පාලනයේට අපි සාකච්ඡා කරා කුඹුරු ගොවිතැනේදී ක්ෂේත්‍රයේ ජලයෙන් වැහිලා තියෙනකොට වල් පැලෑටි පැලවීම පාලනය වෙනවා. ඒ මගින් එහෙනම් වල් පැලෑටි පාලනයත් අපිට මේ ජල සම්පාදනය මගින් සිදු කරන්න පුළුවන්. පලිබෝධ පාලනය. කුඹුරු ගොවිතැනේදී ක්ෂේත්‍රයේ ජලයෙන් යට වෙලා තියෙන අවස්ථාවේදී ඒ සඳහා පලිබෝධකීන් එන්නේ. ඒ නිසා පලිබෝධකීන් පැමිණීම අඩුයි කියලා කියන්නේ ඒ පලිබෝධකීන් පාලනය වෙනවා. පසේ ලවණතාවය ඉවත් කරන ආකාරයත් අපි සාකච්ඡා කරා මේ ජල සම්පාදනයේ මගින්. එහෙනම්
බලන්න. ප්‍රකාශ පහක් තියෙනවා පහම නිවැරදි. එහෙනම් බලන්න අපි කොයි උත්තරේද මේ සඳහා තෝරාගන්නේ. එහෙනම් අපිට පස්වෙනි පිළිතුරේ දක්වලා තියෙනවා සියලු ප්‍රකාශ සත්‍යයි කියලා. එහෙනම් අපි පිළිතුර විදිහට බාර ගන්න වෙන්නේ පස්වෙනි ප්‍රකාශය. පස්වෙනි පිළිතුර. තවත් බහුවර්ණයක්. අපි බලමු. භෝගයට ජල සම්පාදනයේ ආරම්භිය යුතු වන්නේ. විශේෂයෙන් මේ බහුවර්ණ වලට උත්තර සොයද්දී මෙන්න මේ දේ දරුවනේ ඊටාම වැදගත් වෙනවා. බහුවර්ණයක වර්ණ පහක් තියෙනවා, තේරීම් පහක් තියෙනවා. ඒ දේ තේරීම් පහේදීන් අපි හැම වෙලාවෙම නිවැරදි උත්තරේ හඹා යා යුතු නැහැ. සමහර වෙලාවට අපිට මේකෙන් නිවැරදි උත්තරේ හොයාගන්න බැරි අවස්ථාවල් තියෙනවා. අපි කරන්නේ වැරදි උත්තර එකින් එක බැහැර කරලා ඉතිරියන උත්තරේ තමයි හරි උත්තරේ විදිහට තෝරාගත යුත්තේ. ඒ නිසා තර්කාන්විතව නොගැලපෙන වර්ණ මොනවද කියලා ඒවා ඉවත් කරලා දාන්න. ඒ ඉතුරු වෙන අවසාන වර්ණය තමයි පිළිතුර විදිහට අපි ලබා ගත යුත්තේ. බලමු මේ ප්‍රශ්නේ. භෝගයකට ජල සම්පාදනයේ ආරම්භිය යුතු වන්නේ කොයි වෙලාවෙද ජලය සපයන්න ඕනේ කියලා අපෙන් අහන්න. ප්‍රකාශ පහක් තියෙනවා. ස්ථිර මැලවීමේ අංකයට ළඟා වීමෙන් පසුය. අපි දන්නවා ස්ථිර මැලවීමේ අංකයට ළඟා වුණාම භෝගයට අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය ලබා ගන්න බෑ. ශාකය මැලවෙනවා. ශාකය මැලවෙනකොට පසේ තියෙන පෝෂක ජලයට ලැබෙන්නේ පෝෂක ශාකයට ලැබෙන්නේ ශාකය තුල පරිවහණය දුර්වලයි. ශාකය තුල පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ශාකය මැලවුණා. එහෙනම් ඒ වෙනකන් අපි ජලයේදීම ප්‍රමාද කරන එක සුදුසු නැහැ. භෝගයට එය වර්ධනයට බාධාවක්. එහෙනම් ස්ථිර මැලවීමේ අංකයට ළඟා වෙනතුරු අපි සිටිය යුතු නැහැ. ඊට කලින් අවස්ථාවක තමයි අපි ජලය යොදන්න ඕනේ. ක්ෂේත්‍ර ධාරිතාවයේ ඇති විටය. අපි මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙනවා භෝගයක් වර්ධනයේට පසේ සුදුසුම තෙතමන ප්‍රමාණය තමයි ක්ෂේත්‍ර ධාරිතාව. ක්ෂේත්‍ර ධාරිතාවයේ තමයි ප්‍රශස්තම තෙතමනය. එහෙනම් ඒ අවස්ථාවේ පවතින පසකට අපි නැවත ජලය දීමක් කරන්නේ නැහැ. තුන්වෙනි වගන්තිය. ලබාගත හැකි ජල ප්‍රමාණය නොමැති විටය. අපි දන්නවා pF අගය 2.5 ඉඳන් 4.2 වෙනකම්. ඒ කියන්නේ ස්ථිර මැලවීමේ අංකයේ ඉඳන් ක්ෂේත්‍ර ධාරිතාවයේ අතර පරාසයේදී තමයි භෝගයට ජලය ලබා ගැනීමේ හැකියාව පවතී. ඒකට අපි කියනවා ලබාගත හැකි ජලය කියලා ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. එහෙමනම් ලබාගත හැකි ජලය අවසන් වෙනවා කියලා කියන්නේ භෝගයට කිසිදු ආකාරයකින් ජලය ලබා ගන්න බෑ. ඒ වෙනකොටත් භෝගය මැලවිලා අවසන්. එහෙමනම් අපි ඒ වෙනකම් බලාගෙන ඉන්නේ ඊට කලින් අවස්ථාවක ඊට අඩු ඊට වඩා තරමක් වැඩි තෙතමන අවස්ථාවක් තියෙන අවස්ථාවක තමයි ජලයේ දී යුතුය. හතරවෙනි වර්ණය. ලබාගත හැකි ජලයෙන් 50%ක් අවසන් වූ විට අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ දේ. ක්ෂේත්‍රයේ ලබාගත හැකි ජල ප්‍රමාණයෙන් භාගයක් දක්වා අඩු වුණ අවස්ථාවේදී අපි නැවත ජලය සැපීම සිද්ධ කරනවා. වඩා සුදුසු තෙතමනේ විදියට සලකන්නේ ලබාගත හැකි ජල ප්‍රමාණයෙන් අඩක්. එහෙම නැත්නම් 50%ක් දක්වා පසේ තෙතමනේ අඩු වෙනකොට අන්න අපි නැවත ජලය දීම කරන්න ඕනේ. එහෙනම් හතරවෙනි ප්‍රකාශය අපිට හරි. අපි බලමු පස්වෙනි ප්‍රකාශය. ඊට ප්‍රථම සිදු කළ ජල සම්පාදනයේට සතියකට පසුය. කිසිසේත් එකඟ වෙන්න බෑ මේ ප්‍රකාශයත් එක්ක. ඇයි? පසේ ස්වභාවය අනුව ඒ වගේම වගා කරලා තියෙන භෝගය අනුව භෝගයේ ජල අවශ්‍යතාවය වෙනස් වෙනවා. යෙදිය යුතු ජල ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙනම් සතියකට පස්සේ ජලය යොදනවා කියන එක අපිට ප්‍රායෝගිකව එකඟ වෙන්න බැරි කරුණ. එහෙනම් අපි තීරණය කරනවා මේ සඳහා වඩා සුදුසු පිළිතුර වන්නේ අංක 4 ලබාගත හැකි ජල ප්‍රමාණයෙන් 50%ක් දක්වා පසේ තෙතමනේ අඩු අවස්ථාවේදී අපි ජල සම්පාදනය සිදු කළ යුතුයි. පොඩි ගණනය කිරීම. එක්තරා ජල සම්පාදන ක්‍රමයක ජල ප්‍රභවයේ සිට ජලය ලීටර 4000ක් නිකුත් කරනවලු. ජලය ගෙන යාමේ කාර්යක්ෂමතාවය 70%වයිලු. වගා ක්ෂේත්‍රයට ලැබුණු ජල ප්‍රමාණය කොච්චරද කියලා අපෙන් අහනවා. එහෙනම් අපි හිතමු කුඩා අපි හිතමු ලිඳක් තියෙනවා. ලිඳෙන් ජලය ලීටර 4000ක් නිකුත් කරනවා වගා ක්ෂේත්‍රයට. ඇල මාර්ගයක් ඔස්සේ ගේනවා. ගේනකොට ඇල මාර්ගයේදී යම්කිසි ප්‍රමාණයක් අපතේ යනවා. ඒ කියන්නේ 70%යි කාර්යක්ෂමතාවය කියන්නේ 30%ක් අපතේ ගිහින්.
එහෙනම් වගා ක්ෂේත්‍රයට ලැබුණු ජල ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. එහෙනම් 100කට 30ක් නාස්ති වෙනවා. අපතේ යනවා. එහෙනම් 100ක් අපි සැපියොත් 70යි හම්බ වෙන්නේ. එහෙනම් කොහොමද මේක ගණනය කරන්නේ? මේ වගේ දේවල් මනෝමයෙන් ගණනය කිරීමේ හැකියාව ඔයාලට තියෙන්න ඕන. එහෙනම් අපි 4000 වැඩි කරනවා 170න්. 100න් 70න් ගුණ කරොත් අන්න අපට ලැබෙනවා පිළිතුරු. එහෙනම් කීයක් දෙන්නේ පිළිතුර කියලා ඔයාලා මනෝමයෙන්ම ගණනය කරන්න උත්තරේ ලැබිය යුතුයි ලීටර 2800. මේ තියෙන්නේ ජල සම්පාදන කාර්යක්ෂමතාවේ ජල සම්පාදන අවශ්‍යතාවය ගණනය කිරීමට අපි මින් පෙර බෝඩ් එකේ අපි මෙවැනිම උදාහරණයක් කරා. එහෙනම් මෙතනදී අපිට දීලා තියෙනවා මූල පද්ධතියේ ගැඹුර, පසේ දෘශ්‍ය ඝනත්වය, ජල සම්පාදනය කරන අවස්ථාවේ තෙතමනේ දීලා තියෙනවා. ශේද්ධාර්ථාවේදී තෙතමනේ දීලා තියෙනවා. එහෙනම් අපිට අර අපි මින් ඉහත සාකච්ඡා කරපු ගැටළු වලදී යොදාගත් සමීකරණය මෙතෙන්ට ආදේශ කරලා මම දූ දරුවන්ට ඉදිරි කරලා තියෙනවා මේකේ උත්තරය සොයන්න කියලා. එහෙමනම් ඒත් සමගම අද දවසේ අපි සාකච්ඡා කරපු තුන්වෙනි නිපුණතා මට්ටම වන ජල සම්පාදනයට අදාළ ගණනය කිරීම කියන කොටස මේ ආකාරයෙන් අපි සම්පූර්ණ කරනවා. එහෙනම් දුවේ පුතේ අද දවසට අපේ සාකච්ඡාව මේ ආකාරයෙන් හමාර වෙනවා. ඉදිරි දිනයකදී මේ ආකාරයෙන්ම අපි මෙවැනි වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු. ආයිබෝවන්.